නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, අද දවසේදී හැමදෙනාම විභංග ප්‍රකරණ දේශන මාලාවේ රූපය පිළිබඳව කෙරෙන විග්‍රහයට මේ වෙලාවේදී සම්බන්ධ වෙලා තියෙන්නේ. මේට ප්‍රථමයෙන් අපි විභංග ප්‍රකරණයේ පිළිබඳව ඒ හාත්පස කරුණු පිළිබඳව විමසා බලන්නට යෙදුණා. ඊට පස්සේ විභංග ප්‍රකරණයේ තුල විග්‍රහ වන අර්ථ විවරණයන් පිළිබඳව අපි හැරිලා විභංග ප්‍රකරණයේ පිළිබඳව හැඳින්වීමක් සිදු කරගෙන එහි විග්‍රහ වන කාරණා පිළිබඳව මූලික වශයෙන් විමසා බලන්නට යෙදුණා. ඉතින් පළමුව දකින්නට ලැබෙන කන්ද විභංගය පිළිබඳවයි අපි මූලික වශයෙන්ම කරුණු විමසන්නට යෙදුනේ. කන්ද විභංගය පිළිබඳව කරුණු විමසීමේදී අපිට එහිදී පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබුණා ස්කන්ධ පංචකයක් විදිහට කොහොමද බෙදී යන්නේ මේ කන්ද ප්‍රඥප්තිය නැතිනම් ස්කන්ධ කියන පැනවීම අපි කරන්නේ මොන ආකාරයන්ගෙන්ද කියන එක පිළිබඳව හඳුනාගෙන රූපස්කන්ධය පිළිබඳව කෙරෙන විග්‍රහයට ඇවිල්ලා රූපස්කන්ධය පිළිබඳව සුත්තන්ත භාජනීය කොටස යටතේ අපි බෙදා දක්වන ආකාරය තමයි විග්‍රහ කරමින් පැවතුනේ. එහිදී රූපය 11 සැදෑරුම් කොට අපි හඳුනා ගන්නවා. රූපය 11 සැදෑරුම් කොට හඳුනා ගැනීමේදී එහි පළමු කොටස අපි තේරුම් ගන්නට යෙදුණා. ඒ තමයි තත්තකතමං රූපං අතීතං කියන එක. එහි අතීත රූපය කුමක්ද කියන එක. යම් රූපං අතීතං නිරුද්ධං විගතං, යම් රූපයක් තිබෙනවා නම් අතීත නිරුද්ධ විගත වුණ විපරිණාමයට ගිය අස්තංගමයට ගිය අබ්බත්තංගතං කියලා කියන විනාශයටපත් වුණ uppajjitva විගතං ඉපිද විගත භාවයට ගිය අතීත වූ අතීත කියන සංග්‍රහයට යන රූපේ තමයි අතීත රූපය කියලා එහිදී අපි පැහැදිලි කරගන්නට යෙදුණා. එතකොට අපිට අද දවසේදී පුළුවන්කම තිබෙනවා එතනින් ඉන් ඉදිරියට තිබෙන රූපයන් පිළිබඳව හඳුනා ගන්නට. නැතිනම් රූපයේ පිළිබඳව යෙදෙන 11 ආකාරයේ පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ අතීත රූපයේ පිළිබඳව දැනගත්තාම අපිට ඉන්පසු තේරුම් ගන්නට තියෙන්නේ අනාගත රූපයේ පිළිබඳව. මොනවද මේ අනාගත රූප? එතකොට අපිට ඊළඟ රූපය හැටියට මේ අනාගත රූපය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අනාගත රූපය කියලා කියන්නේ මොකද්ද මේ අනාගත රූපය? තත්තකතමං රූපං අනාගතං. එතනදී මොකද්ද මේ අනාගත රූපය කියලා කියන්නේ? යම් රූපං අජාතං, යම් රූපයක් අජාතයි කියලා කියනවා. ජාත කියනවා හට ගන්නවට. අජාත කියනවා යම් රූපයක් හටගෙන නැත්තම්. අජාතං. ඒක හටගෙන නැත්තම්. අභූතං. අභූතං. භූත කියනවා විද්‍යමාන වෙනවට නැතිනම් සිද්ධ ඇති වෙනවට. එතකොට අභූතං කියන ඒ විදිහට විද්‍යමාන නොවනවා නම් තාම විද්‍යමාන වී නැහැ. අසංජාතං. සංජාත භාවය කියනවා මනාව හට ගැනීමට. එතකොට අසංජාතං කියලා කියනවා ඒ සංජාත භාවයක් නැහැ. නැතිනම් හට ගැනීමකට ලක්ව නැහැ. අනිබ්බත්තං. නිබ්බත්තිය පහළ වීම නැතිනම් ඉපදීම කියලා කියනවා. අනිබ්බත්තං තාම ඒක හටගෙන ඉපදී නැහැ. අනභිනිබ්බත්තං කියලා කියන මේක සමාන වචන අනභිනිබ්බත්තං. එතකොට මේ වෙසසින් හට ගැනීමකට ගිහිල්ලා නැහැ. අපාතු භූතං. පාතු භූත කියනවා අපි පහළ වීමට. අපාතු භූතං පහළ වී නැහැ. අනුප්පන්නං. අනුප්පන්නං. අනුප්පන්නං කියන්නේ උප්පන්න කියන ඉපදුනාට අනුප්පන්න කියලා කියනවා ඉපදී නැහැ. ඒ වගේම අසමුප්පන්නං. අසමුප්පන්නං. දැන් අනුප්පන්නං කියන එකට උප්පන්නං කියන වචනයට සමුප්පන්නං තමයි යෙදෙන අනික් පර්යාය වචනේ. උප්පන්නං කියන්නේ ඉපදුණු බව. සමුප්පන්න කියලා කියන්නේ මනාකොට ඉපදුණු බව. එතකොට අසමුප්පන්නං කියන්නේ මනාකොට නූපදිනු බවට. මනාකොට නූපන් බවක් තිබෙනවා නම් මනාකොට ඒකට කියනවා අසමුප්පන්නං කියලා. මේ තනි වචනයක් හැටියට මේ දෙකේ දෙන්නට ඕනේ. අසමුප්පන්නං. ඒ වගේම අනුට්ඨිතං. අනුට්ඨිතං ස්ථිතියට ගිහිල්ලා නැහැ. ඒ වගේම අසමුට්ඨිතං ඒක මේ සමුට්ඨිත වෙලා නැහැ. නැගිට නැහැ.
ඒ වගේම අනාගතං කියලා කියනවා ආගතං ඒක පැමිණ නැහැ තාම. ඒක අධධාන වශයෙන් ඒක පැමිණ නැහැ. ඒ වගේම අනාගතං සේන සංගහිතං අනාගතං සේන සංගහිතං අපි අතීත රූපය ගැන කතා කරනකොට කතා කළා අතීතං සේන සංගහිතං කියලා. දැන් මෙතනදී කියනවා අනාගතං සේන සංගහිතං අනාගත අංශේහිලා සංග්‍රහ කරන ලද. කියන්නේ තාම පහළ නොවුණු අනාගතේහිලා සංග්‍රහ කරන ලද චත්තාරෝච මහා භූතා සතර මහා ධාතු සහ චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් තියෙනවා නම් ඉදං උච්චති රූපං අනාගතං. මේ තමයි අනාගත රූපය. එතකොට යම් රූපයක් අපි අනාගත කියලා කතා කරනවා නම් මොකද්ද මේ අනාගත රූපේ බවට පත් වෙන්නේ? මේ සතර මහා ධාතුව සහ උපාදාය රූපයන්ගේම දෙයක් තමයි. හැබැයි ඒක පහළව නැහැ. තාම ඉපිද නැහැ. ලෝකයාට අනාගත වූ රූපයක් विद्यමානයි. දැන් බුදුරජාණන් වහන්සේ රූපය පිළිබඳව විවරණය කරනකොට එක් ආකාරයකින් රූපය පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ එතනදී පාවිච්චි කරන වචනයක් ඒකට කියනවා uppannam කියලා. uppannam. එතකොට uppannam කියන්නේ ඉපදුණු රූපයක්. රූපය කියන්නේ හැම කල්හිම උපන්නා වූ දෙයක් හැටියට. එතකොට uppannam කියලා පෙන්නන එක වචනකින් පෙන්නන දෙයට මේ අසමුප්පන්නං කියන අනුප්පන්නං අසමුප්පන්නං කියලා එහෙනම් මොකද්ද එහෙමත් රූප පෙන්වන්නේ. රූපය කියන එක uppannං කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා. uppannං චහි විඥානේහි විඤ්ඤයං. uppන්න වූ ධර්මයක් ඒක චහි විඥානේහි විඤ්ඤයං. ආයතන 6න් ඒ කියන්නේ විඥාන 6කින් දත යුතුයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥාන 6න් දත යුතු දෙයක් හැටියට ඒක විදව රූපේ බෙදනකොට භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කරනවා. අපිට ඒක ඉදිරියේදී වඩාත් විස්තරාර්ථ සහිතව දැනගන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් uppannam කියලා දැන් බුදුරජාණන් වහන්සේ රූපයේ uppන්න ධර්මයක් හැටියට පෙන්නකොට තව තැනකදී දේශනා කරනවා අනුප්පන්න වූ රූපයක් පිළිබඳවත්. අනුප්පන්න වූ රූපයක්. කියන්නේ රූපේ හටගෙන නැහැ. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේක දේශනා බෙහෙදයක් නැතිනම් දේශනාවේ තියෙන පරස්පර තැනක් දෝ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන් කමක් තියෙනවා. නැහැ. රූපය හැම කල්හිම ආයතන ගෝචර වන්නේ uppන්න ධර්මයක් විදිහට. ඒකයි uppannං චහි විඥානේහි විඤ්ඤයං කියලා කියන්නේ. එතකොට ඒක රූපයේ uppන්න ධර්මයක් uppන්න කල්හි තමයි ඒක චහි විඥානේහි විඤ්ඤයං. ඒක ආයතන 6කින් දත යුතු භාවයටපත් වෙන්නේ නැතිනම් විඥාන 6න් දත යුතු භාවයටපත් වෙන්නේ ඒක uppන්න වූ කල්හි තමයි ඒක දත යුතු වෙන්නේ. එහෙනම් ඇයි මෙතනදී අනුප්පන්නං කියලා කියන්නේ? අනුප්පන්නං කියලා මේ රූපය මෙතනදී දක්වන්නේ මේ අනාගත රූපය අපි මුලින්ම කිව්වා මේ සුත්තන්ත භාජනීය කොටසදී සිද්ධ කරන දේ තමයි රූපය පිළිබඳව අපි බෙදා දක්වනවා ලෝකයට රූපය හමුවන තැන. එතකොට ලෝකයට රූපය කියන එක අනුප්පන්න රූප විදිහට ලෝකයට රූපේ ලැබෙනවා. හැබැයි මේ රූපය මෙන්න මේ ටික ඇතුළත ඒ කියන්නේ චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතු සහ සතර මහා ධාතු අසුරු කරගත්ත උපාදාය උන රූප නිසා තමයි අපට රූපේ පේන්නේ. හැබැයි ඒ රූපය අනාගතයේ සංග්‍රහයට ලෝකයාගේ යනවා. ඒකයි අනාගතං සේන සංගහිතං කියලා කිව්වේ. ලෝකයේ අනාගත සංග්‍රහිත භාවය. ඒත් ලෝකයට අනාගත රූප තියෙනවා. දැන් ඔබට හෙට දවසේදී ඇතිවන දේවල් ඊළඟ මොහොතේ උපදින දේවල් දැන් ඉපිද නැහැ. එතකොට ඊළඟ මොහොතේ ඔබට රූප දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ ඉන්න තැන ඉඳලා ඔබ ගෙදරින් නිවසින් එළියට බැහැරට ගියොත් එහෙම ඔබට එතන රූප දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ දකින්නේ ඔබ දැන් ඔය ඇතුළේ ඉන්නකොට තිබුණ රූප නෙමෙයිනේ. ඔබට යනකොට රූප දකින්න පුළුවන්. හැබැයි uppන්න කල්හි පෙනුනට ඔබ දැන් ඇතුළේ ඉන්නකොට ඔබට එළියේ මෙහෙම තියනවා කියලා හිතුණට ඔබට එතන අනුප්පන්න රූපයක් පිළිබඳව ලෝකයට ඇසුරු වෙනවා. ගියාම ඒක දකින්න පුළුවන්කම තියෙනවා. තාම ඉපිදලා නැහැ. හැබැයි ඒක දකින්න පුළුවන්කම තියෙනවා. අනුප්පන්න රූප. එතකොට අනුප්පන්න රූප කියලා කියන්නේ ලෝකයට රූපය ඇසුරු වෙන තවත් එක ආකාරයක්. මේක දකින්න එපා මේ ඉන්ද්‍රිය ගෝචර වන ආකාරයන්ගෙන්ම ගෝචර වන දෙයක් හැටියට. අනුප්පන්න රූප කියලා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේක තාම ඉපිදලා නැහැ.
අනුප්පන්නයි. එතකොට අනුප්පන්න වූ රූපයක් හැටියට පෙන්වන දෙයක්. එතකොට අනුප්පන්න වූ රූපය කියන දේ පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ ඒ ලෝකයට රූපය හසුවන තවත් එක ආකාරයක්. ලෝකයට රූපය හසුවන තවත් එක ආකාරයක් තමයි මේ අනාගත රූප කියලා කියන්නේ. ඒක නොපෙමිනි රූපයක්. ඒක උපන්නා වූ දෙයක් නෙමෙයි, තාම නූපන් රූපයක්. එනිසා දැන් අපි ওই පර්යාය බෙහෙදයන් පිළිබඳව දන්නේ නැතුව කෙනෙක් හිතන්නට පුළුවන් නෑ ආයතන ගෝචර වුණාට පස්සේ විතරනේ රූපේ තියෙන්නේ කියලා. ඇහැ ළඟට එනකොට විතරනේ අපිට රූපේ දැනගන්න පුළුවන්කම තියෙන්නේ. කන ළඟට ආවහම එනකොට විතරනේ ශබ්දය දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. පච්චුප්පන්න රූපයක් විතරනේ අපිට මේ ඇසුරු වෙන්නේ. අපිට ආයතන ගෝචර වෙන්නේ පච්චුප්පන්න රූපේ තමයි. හැබැයි එහෙම කියන්නේ අනුප්පන්න රූප නෑ කියන එක නෙමෙයි. ලෝකයට අනුප්පන්න අසංජාත අසමුට්ඨිත රූප කියන දේ ලෝකයට හසු වෙනවා. හෙට දවසේදී තියෙන දේවල් පිළිබඳව එයාට ඒ රූපේ පිළිබඳව හැඟීමක් තියෙනවා, බලාපොරොත්තුවක් තියෙනවා. ඔබ හදනකොට දෙයක් ඒක ඒ පිළිබඳව කැමැත්තක් තියෙනවා. අනාගත රූපේ පිළිබඳව බලාපොරොත්තුවක් තියෙනවා. තාම ඉපදිලා නැහැ. හැබැයි ඒ පිළිබඳව ඔබ දන්නවා එහෙම දෙයක් සකස් කරනවා කියන්නේ. එතකොට ඒ වලට කියනවා අනාගත රූප කියලා. හැබැයි එතන පවත්නා යථාර්ථය වෙන්නේ මොකද්ද? චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා රූප. අතීත රූපයේ පිළිබඳව හඳුනා ගන්නකොටත් අපි හඳුනාගත්තේ මොකද්ද? චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. අනාගත රූපය පිළිබඳව හඳුනා ගන්නකොටත් අපි හඳුනාගන්නේ ලෝකයට මේක අනාගත රූපයක් විදිහට හමු වුණාට රූපේහි ඇත්ත තමයි සදාකාලිකවම හැම තැනකදීම රූපේහි තියෙන යථාර්ථය තමයි චත්තාරෝච මහා භූතා සතර මහා ධාතු සහ උපාදාය රූප කියලා කියන මේ ධර්මතා ටික. මේ තමයි ලෝකයට රූපය ඇසුරු වෙන තැන. ඊට පස්සේ දෙවෙනි රූපය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ලෝකයට හම්බෙන පච්චුප්පන්න වූ රූප. පච්චුප්පන්න රූප. එතකොට මේ පච්චුප්පන්න කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගන්න අර්ථයක් මේ තමයි වර්තමාන රූප. වර්තමාන රූප. පච්චුප්පන්න රූප කියලා කියන්නේ වර්තමාන රූප. එතකොට මේ වචනේ දිහා බැලුවහම අපිට දකින්න පුළුවන්කම තියෙනවා පච්චය උප්පන්න කියලා අපිට වචන දෙකක් දකින්නට පුළුවන්කම තියෙනවා. පච්චය උප්පන්න කියන එක. එතකොට පච්චය කියලා කියන්නේ ප්‍රත්‍ය ධර්මයන්, උප්පන්න කියන්නේ හටගත්ත. ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හටගත්ත දේ පච්චුප්පන්නයි කියන මේ වචනයට දෙන්නට පුළුවන්කම තියෙනවා. යම් කිසි දෙයක් ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හටගත්තා නම් ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හටගත්තා වූ දේ පච්චුප්පන්නයි කියලා අපිට දෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට පච්චුප්පන්නයි කියලා කියන්නේ දැන් අතීත රූපයේහි අතීතංසේන සංග්‍රහිත වූ රූපයේහි ප්‍රත්‍ය ධර්මයන් දැන් දකින්න පුළුවන් කමක් නැහැ. අනාගත වූ රූපය विद्यमान වීම සඳහා වන ප්‍රත්‍ය ධර්මයන් දැන් දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි මේ මොහොතේ ඔබට යම් රූපයක් ඇහැට ගැටෙනවා නම් අන්න ඒකට ප්‍රත්‍ය තිබෙනවා. ඒකට ප්‍රත්‍ය තිබෙනවා. ඒ නිසා තමයි අපි අන්‍යාර්ථයකින් මේ වචනේ අර්ථය ගන්නෙ වර්තමානයි කියලා. හැබැයි මේක පච්චය උප්පන්න රූප. පච්චය උප්පන්න ප්‍රත්‍යයෙන් උපන් රූපය. එතකොට ප්‍රත්‍යයෙන් උපන්නයි කියලා කියන්නේ මෙතනදී කතා කරන්නේ මේ ප්‍රත්‍ය කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන අවිද්‍යා කර්ම තණ්හා ආහාර මේ ආදී ධර්මයන් ප්‍රත්‍ය කරගෙන කියන තැන නෙමෙයි. මෙතනදී පච්චය උප්පන්න කියන වචනයෙන් අදහස් කරන්නේ මේ මොහොතේ මේ රූපය උපදවන්නට අවශ්‍ය පදනම සැකසී තිබෙනවා කියන තැන. එතකොට මේ මොහොතේදී ඒ රූපේ උපදවන්නට අවශ්‍ය දේවල් සැකසී තිබෙනවා නම් මේ මොහොතේ රූපේ පෙනීම තියෙනවා. අපි කියනවා චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං කියලා. එතකොට ඇසද රූපයේද නිසා චක්කු විඥානය උපදිනවා කියලා. එතකොට දැන් මෙතනදී ඒ රූපය මේ වෙලාවේදී ප්‍රත්‍යයෙන් හටගෙන තිබෙනවා. තිබෙන නිසා තමයි ඒක අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ.
දර්ශන කෘත්‍යයක් අපිට සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ රූපය අපි වර්තමාන රූපයයි කියලා හඳුන්වනු ලබනවා. වර්තමාන රූපයේ තියෙන ස්වභාවය තමයි ඔබට මේ මොහොතේ ඇහැට දකින්නකොට ඒක දැర్శණය වෙන්නේ වර්තමාන රූපේ. මේ මොහොතේ ඔබේ කනට ඇහෙන්නේ වර්තමාන ශබ්දේ. ඒක තමයි පච්චුප්පන්නයි කියලා කියන්නේ. ඒකයි යම් රූපං යම් ඒ රූපයක් ජාතං හටගත්තනම් භූතං විද්‍යමානං සංජාතං ජාත කියන එකටම සංජාත තමයි සංජාත කියලා අපි ලියන්නේ. එතකොට සංජාත සමහර වෙලාවට සං කියන පදේ දැකපු ගමන් එක කොටහසයකට මේ වෙනත් දේවල් මතක් වෙනවා. එතකොට සංජාත කියන එක දැන් සංජාත මෙතන ඥයන්න තිබුණාට මේ සංජාත කියන සං කියන උපසර්ග පදේ තමයි යෙදෙන්නේ. මේකෙන් කියන්නේ ජාත කියන මේ පදේට අපි මෙතන මේ ජාත කියලා කියන්නේ. මේ පදේට සං කියන පදේ උපසර්ග පදේ එකතු වුනහම මනාව හටගත්ත කියලා කියන්නේ සංජාත. එතකොට නිබ්බත් පහළ වුණ දෙයක් ඒ වගේම අභි කියන උපසර්ගයේ යෙදුනට පස්සේ මේ පදේට අභිනිබ්බත් වෙනවා. එතකොට ඒක මනවින් හට ගැනීමට ගිහිල්ලා භූත කියන එකට පාතු භූත කියලා කියන අපි පහළ වීමට uppannam samuppannam utthitam samutthitham අර අපි අනාගත රූපයට කතා කරපු ටිකේ සම්පූර්ණම අනිත් පැත්ත. ඊට පස්සේ පච්චුප්පන්න උන පච්චුප්පන්නං සේන සංගහිතං වර්තමාන උන ප්‍රත්‍යයෙන් උපන් කියන මේ අංශයෙහි සංග්‍රහිත උන වර්තමාන කියන පැත්තෙන් සංග්‍රහයට ගියපු යම් රූපයක් තියෙනවා නම් මොන ආකාර වූ රූපයක්ද චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං මේ තමයි පච්චුප්පන්න රූපය. එතකොට මේ පච්චුප්පන්න රූපේට මේ කරුණු ටික අතීත රූපේට අනාගත රූපේට ඒ වගේම වර්තමාන වූ රූපයයි කියලා අපි යමක් කියනවා නම් ඒ සියල්ලටම මේ ටික පොදුයි. එතකොට රූපේහි विद्यमान වන අර්ථය තමයි රූපේහි विद्यमान වන ඇත්ත තමයි මොකද්ද? මේ සතර මහා ධාතු සහ උපාදාය රූප. එහිදී වර්තමාන රූපය කියලා කියන්නේ මේ මොහොතේ ඉපදුණු රූපයක්. මේ මොහොතේ හටගත්තු රූපයක්. ඒ තමයි පච්චුප්පන්න රූපය කියලා කියන්නේ. ඊට පස්සේ රූපය පිළිබඳව අපට දකින්නට ලැබෙන අනිත් ආකාරය තමයි අජ්ජත්තං කියලා කියන ආධ්‍යාත්මික රූපය. අජ්ජත්තං ආධ්‍යාත්මික රූපය. එතකොට යම් රූපයක් තියෙනවා ඒ රූපය ආධ්‍යාත්මිකයි. ආධ්‍යාත්මිකයි. යම් රූපං තේසං සත්තානං යම් රූපයක් තියෙනවා තේසං සත්තානං ඒ සත්වයන්ගේ අජ්ජත්තං පච්චත්තං නියකං පාටිපුග්ගලිකං උපාදින්න. එතකොට වචන ටිකක් තියෙනවා අජ්ජත්ත පච්චත්ත නියක පාටිපුග්ගලික උපාදින්න කියලා. අජ්ජත්ත කියලා කියනවා ආධ්‍යාත්මෙහි තමාගේ ළඟ තමාගේ යන සංග්‍රහයට ගිය ආධ්‍යාත්මික කියන සංග්‍රහයට යන දේවල්. පච්චත්ත කියලා කියනවා තමාගේ අර්ථයෙන් තමාගේ පැත්තෙන් පච්චත්ත. ඊට පස්සේ නියක කියලා කියනවා ඒක බාහිර නොවි තමා සමීපේහි තියෙන දෙයක්. පාටිපුග්ගලිකං මේ පුද්ගලයාගේ අයිතිය යටතේ නැතිනම් ඒ තමන් කියලා අල්ලගන්න තැනක අල්ලගන්න පුළුවන් දේ. උපාදින්නම් කියලා කියනවා තෘෂ්ණා දෘෂ්ටි තෘෂ්ණා වශයෙන් අපි ඒක ග්‍රහණය කරගන්නට සුදුසු තෘෂ්ණා වශයෙන් අල්ලගන්න දෙයක්. උපාදින්න දෙයක්. එතකොට ඒ උපාදින්න කියන දේ වගේම එතනට ප්‍රධානම අර්ථය තමයි කර්මයෙන් හටගත්ත කියන දේ. කර්මයෙන් හටගත්ත රූප කියන එක. එතකොට උපාදින්න කියලා කියනකොට ඒ උපාදින්න රූපේ පිළිබඳව අපි දැකීමේදී විශේෂයෙන්ම අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. උපාදින්න රූප 16ක් අපිට උපාදින්න රූප වෙනමම කතා කරන්නට පුළුවන්කම තියෙන ඉදිරියේදී. හැබැයි මෙතනදී උපාදින්නම් කියන මේ වචනේ පාවිච්චි වෙන්නේ මේ තමන් කියලා අපි
අල්ල ගන්න තමන් කියන සංග්‍රහයට යන තමන් කියලා ගන්න පුළුවන්කම තියෙන කර්මයෙන් හටගත්ත රූප ටික. එතකොට එහි ස්වභාවයත් මොකද්ද? චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. එතකොට ලෝකයට හම්බුණාට ආධ්‍යාත්මික රූපයක්. මේ තමයි රූපේහි තියෙන ඇත්ත ස්වභාවය. සතර මහා ධාතු සහ උපාදාය රූප කියන එක ආධ්‍යාත්මික රූප හැටියට. එතකොට මොනවද මේ ආධ්‍යාත්මික රූප කියලා කියන්නේ? ආධ්‍යාත්මික රූපය කියලා කියන්නේ දැන් තේසං සත්තානං ඒ සත්වයන්ගේ ආධ්‍යාත්මික රූප. චක්කුසෝත ගහන જીවහා කායාදී යම් මේ රූපයන් තියෙනවා නම් ඒ සියලු රූපයන්ට ඒ චක්කුසෝත ගහන જીවහා කායාදී ඒ සියලු රූපයන්ට කියනවා ආධ්‍යාත්මික රූපය කියලා. ඒ ඔක්කොම ආධ්‍යාත්මික රූප කියන සංග්‍රහයට යනවා. අපි කියනවා ආධ්‍යාත්මික ආයතන කියලා. මේ ආධ්‍යාත්මික රූප අපිට ඒ පිළිබඳව තවත් දීර්ඝ ලෙස ඉදිරියේදී විග්‍රහ කරන්නට පුළුවන්. මෙතනදී මේ රූපේ පිළිබඳව ඇසුරු වන ආකාරයේ පමණයි පළමුව ඔබට විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සුත්තන්ත භාජනීය කොටසට අනුව රූපේ පිළිබඳව එහි සිද්ධ වෙන විග්‍රහයන් පිළිබඳව මූලික හඳුන්වා දීමක් විදිහට. ඊට පස්සේ අපිට දකින්න පුළුවන් තත්තකතමං රූපං බහිද්දා. වගේම බාහිර රූප තියෙනවා. මොනවාද බාහිර රූප? යං රූපං තේසං පරසත්තානං පරපුග්ගලානං. ඒ සත්වයන්ගේ තේසං පරසත්තානං අනිත් සත්වයින්ගේ පරපුග්ගලානං අනිත් පුද්ගලයින්ගේ අජ්ජත්තං පච්චත්තං නියකම් පාටිපුග්ගලිකං උපාදින්නා. අර අපි ආධ්‍යාත්මික රූපයට කතා කරපු ටික කියනවා. හැබැයි ඒකේ විශේෂත්වය තමයි පරසත්තානම් පරපුග්ගලානම්. පරසත්වයින්ගේ පරපුද්ගලයින්ගේ. දැන් මම මෙතන ඉඳලා දකිනකොට ලෝකයට රූපය හම්බෙන දෙයක් තමයි බාහිර රූප විදිහට හම්බෙනවා. දැන් තව කෙනෙක් රූපයක් තියෙනවා. ඒ කෙනාගේ ඇස කන නාසය දිව ශරීරය මේ දේවල් මට දකින්න පුළුවන්කම තියෙනවා. මොනවාද? පරසත්තානං අනිත් සත්වයින්ගේ අනිත් පුද්ගලයින්ගේ අජ්ජත්තං ඒ අයගේ ආධ්‍යාත්මික දේවල්. ඒ අයගේ අස කන නාසය ආදී ආධ්‍යාත්මික දේවල්. ඒ අය තමාගේ කියලා ගන්න දේවල්. ඒ අයගේ සමීපේහි පවත්නා ඒ අය සතු වූ දේවල් හැටියට අපිට පෙනෙන රූප තිබෙනවා. මේ ලෝකයට රූපය හම්බෙන තවත් එක ආකාරයක්. මේකෙන් ගන්නට එපා මේ 11 වැදෑරුම් රූපය කිව්වහම කෙනෙක් මේකෙන් අර්ථ ගන්නට උත්සාහවත් වෙනවා. මේ 11 වැදෑරුම් වූ රූපයම බාහිර තියනවා විද්‍යමානයි කියලා. පරමාර්ථ විදිහට මේ විදිහටම රූපේ පවතිනවා කියලා. එහෙම අර්ථ ගන්නට එපා. මේ කියන්නේ ලෝකයට රූපය ඇසුරු වන ආකාර 11ක් පිළිබඳව. ඒක නැවත නැවත කියන්නේ ඒක විශේෂ කරුණක් නිසා මේ ලෝකයට රූපය හසුවන ආකාරයක්. ලෝකයට රූපය ඇසුරු කරන්නට ලැබෙන විදිහක් තමයි මේ කියන්නේ රූපය කියලා. එතකොට 11 සැදෑරුම් රූපය කියලා. එතකොට මේ තමයි බාහිර රූපය. අපිට මේ රූප පිළිබඳව කතා කරනකොට තවත් ඉදිරියේදී බොහෝ විග්‍රහ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපිට ඊළඟට රූපේහි දකින්නට පුළුවන්කම තිබෙනවා. තත්තකතමං රූපං ඕලාරිකං. මොනවාද මේ ඕලාරික රූප කියලා කියන්නේ? ඕලාරික කියලා කියන්නේ යම් රළු මට්ටමේ රූප තියෙනවා නම් රළු රූප තියෙනවා නම් ඒ වගේම අපි කියන ගොරෝසු රළු ගොරෝසු රූප තියෙනවා නම් මේ රූප අපි කියනවා ඕලාරික කියලා. ඕලාරිකං කියලා කියන්නේ මේ වචනයෙන් කියන්නේ රළුයි කියන එක. එතකොට තත්තකතමං රූපං ඕලාරිකං මොනවාද රළු රූප? චක්ඛායතනය සෝතායතන ගහනායතන જીවහායතන කායායතන රූපායතන සද්දායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන. දැන් මේවා රළු රූප. ඇයි මේවා රළුයි කියලා කියන්නේ? මේවා ඕලාරිකයි. මේවා මහා භූත සමவாயෙන් උපන්නා වූ රළු මට්ටමේ පවතින රූප. දැන් ඉත්ත්‍ින්ද්‍රිය රූපය කියලා කියන්නේ මොකද්ද? පුරුෂේන්ද්‍රිය රූපය කියලා කියන්නේ මොනවද? මේ රූප ඊටමත් සියුම් රූප. මේවා ධම්මායතනයත් එක්ක පර්යාපන්න වෙන රූප. මේවා ධම්මායතනය අනුව යන රූප. එතකොට ඒක යම් සිතක
යෙදෙනකොට ඒ සිතත් එක්ක සමුත්ථානයට පත්වන රූප තියෙනවා. එතකොට මේ රූපත් එක්ක බලනකොට මේ චක්ඛායතන කියලා කියන්නේ ආයතන කෘත්‍යයක් කරන තැනක තිබෙන රූපයක්. එතකොට මේ රූපය රළුයි. මේ රූපය රළුයි. මේ චක්ඛායතනය කියලා කියන්නේ චක්කු ප්‍රසාදයක්. ප්‍රසාදය කියලා කියන්නේ සතර මහා ධාතුව පිළිබඳව පවත්නා උපවත් බවක්. එතකොට ඒක ඕලාරිකව පෙන්වන්න පුළුවන්කම තියෙනවා. සෝතායතන රූපය කියලා කියන්නේ කන පිළිබඳව පවත්නා, ඒ කියන්නේ දැන් අපිට මේ පේන දේ පිළිබඳව තියෙන ඊටාම සියුම් මට්ටමේ දෙයක්. සෝතායතන රූපය ඒක සියුම්, හැබැයි ඒකට කියනවා රළුයි. ඇයි? ශබ්දය, ඒ නිසා තමයි ඕලාරික ශබ්දේ ග්‍රහණය කරගන්න පුළුවන්කම ඒකට තියෙන්නේ. ගහනායතනය කියනකොට ගඳ සුවඳ විඳින්න පුළුවන්කම තියෙන මේ මට්ටම බොහොම රළුයි. ඒ නිසා මේ රළු මට්ටමේ රූප තමයි ඕලාරික රූප කියලා කියන්නේ. රළු රූප. එතකොට අපිට මේ දේවල් වලට හම්බෙන්නේ රළු ස්පර්ශ. රූපය කියන එක වර්ණ සටහනක් විදිහට ඇහැට ඇවිල්ලා ගැටෙනවා. ඒකට කියනවා පටිහඤ්ඤති කියලා, ගැටෙනවා. එතකොට එතන ඝර්ෂණයක්, එතන ගැටීමක් තියෙනවා ඒ රූපයන්ගේ. අපිට අද අපේ මට්ටමේ අපි බලනකොට අපිට මේක රළු කියලා හිතෙන්නට පුළුවන්. හැබැයි මෙතන තියෙන්නේ ඊටමත් ඒ කියන්නේ සියුම් කියලා හිතෙන්නට පුළුවන් අපිට මේ ඇහැට වර්ණ රූපය ඇවිල්ලා පතිත වෙන එක. හැබැයි ඒක ඕලාරිකයි. ඒක රළුයි. මොකකට සාපේක්ෂවද රළුයි කියලා කියන්නේ? අර හිතත් එක්ක එකට ඉපිදිලා එකට නැති වෙලා යන මට්ටමේ රූප තියෙනවානේ. ඒ රූපයන් එක්ක බලනකොට හිත කියන්නේ මොනතරම් සියුම් ධර්මයක්ද? ඒ ධර්මයත් එක්ක බලනකොට මේ උපදවන රූප ඕලාරිකයි. බොහොම රළුයි. ඒ නිසා තමයි මේ රූප ඕලාරික රූප කියලා කියන්නේ. මොනවාද? චක්කායතන, සෝතායතන, ගහනායතන, જીවහායතන, කායායතන කියන මේ ආයතන ටිකත් ඒ වගේම ඒ වලට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ටිකත් ඕලාරික රූප හැටියට දක්වනවා. එතකොට මේ ඕලාරික රූප කියන එක, ඕලාරික රූප. එතකොට මේ ඕලාරික රූපයන්ගේ චක්කු ප්‍රසාදයට ගෝචර වෙන දේ තමයි වර්ණ රූපය කියලා කියන්නේ. චක්කු ප්‍රසාදයට ගෝචර වෙන දේ තමයි වර්ණ රූපය කියලා කියන්නේ. සෝත ප්‍රසාදයට ගෝචර වෙන දේ තමයි ශබ්ද රූපය කියලා කියන්නේ. ගාහන ප්‍රසාදයට ගෝචර වෙන දේ තමයි ගන්ධ රූපය කියලා කියන්නේ. જીවහා ප්‍රසාදයට ගෝචර වෙන දේ තමයි රස රූපය කියලා කියන්නේ. එතකොට මේ අදාළ වන ආයතන ద్వාරයේ නමින් ඒ විඥානය නම් කරනවා චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියලා. එතකොට මේ තමයි රූපය අසුරු කරන විඥාන පහ. එතකොට මේ ප්‍රසාද රූප කියලා කියන්නේ ඒකට අවශ්‍ය වෙන ආධ්‍යාත්මික ආයතන ටික චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගහන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද. මේ එකට ගෝචර වන වර්ණ, ගන්ධ, රස, වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පඨවි, තේජෝ, වායෝ. පොට්ටබ්බේ කියනකොට පඨවි ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. පඨවියක් තියෙන තද ගතිය තමයි ස්පර්ශයේ විදිහට දැනෙන්නේ. උණුසුම සහ රස්නේ ස්වභාවය දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම හමා යන පිම්බෙන ගතියක් අපිට දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා වායෝ ධාතු කියලා. ඒකට පොට්ටබ්බේ විදිහට අපිට දැනෙන්නේ සතර ධාතුවෙන් පඨවි, තේජෝ, වායෝ කියන මේ ධාතු ස්වභාව, ධාතු ලක්ෂණ ටික. එතකොට මෙතනදී මේ ඕලාරිකයි කියලා කියන්නේ පින්නතුනේ මෙතනදී විශේෂයෙන්ම යම් කිසි විදිහකින් අපිට චක්කු ප්‍රසාදයක් තියෙනවා නම් මේ චක්කු ප්‍රසාදයට මේ පවත්නා වර්ණ රූපයේ ආපාතාගමයක් වන්නට ඕනේ. මේ වර්ණ රූපය ඇවිල්ලා මේ පැත්තට පතිත වෙන්නට ඕනේ. ඒකට කියන අපි වන්න නිභා කියලා. එතකොට මේ වර්ණ රූපය පතිත වෙනකොට මෙතන ඒ හටගත් රූපයේහි ප්‍රතිබිම්බයක් මේ ඇස මතට පතිත වීම සිද්ධ වෙනවා. එතකොට මේ ඇස මතට පතිත වුණ රූපේ තමයි අපි විතර්කණය කරලා දැනගන්න තැනට යන්නේ චක්කු විඥානය. එතකොට මෙතන ඕලාරික පැවැත්මක් අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඇස සහ රූපය අතර වෙන ගනුදෙනුවක් හැටියට ඒ ගැටෙන විදිහක්, පතිත වෙන විදිහක්, මෙහි ඡායාව මෙහි පතිත වෙනවාය කියලා රළු මට්ටමින් පෙන්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මේ රූප ඕලාරික රූප හැටියට වෙනම අපට විග්‍රහ කොට දක්වන්නට පුළුවන්කම තියෙන්නේ. නිසා ඕලාරික රූප කියලා කියනකොට මේ ආධ්‍යාත්මික ආයතන ටිකත් බාහිර ආයතන ටිකත් කියන මේ රූප ටික තමයි ඕලාරික රූප හැටියට සංග්‍රහ වෙන්නේ.
තත්තකතමං රූපං සුකුමං. එතකොට එතන තියෙනවා ඊළඟට සුකුම රූප. සුකුම රූප. සුකුම කියලා කියන්නේ සියුම් කියන එක. සියුම් රූප. එතකොට ඒක සියුම් කියලා කියන්නේ ඒක ඊටමත් අපි නුවණින් තේරුම් ගන්නට ඕන දෙයක් සහ අපිට පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක ඇවිල්ලා ගැටිලා ග්‍රහණය වෙන දෙයක් එහෙම නෙමෙයි. මොනවාද? ඉත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ආකාශ ධාතු, ආපෝ ධාතු, රූපස්ස ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, උපචය, සන්තති, උපචය, ජරතා, අනිච්චතා, සන්තති, කබලින්කාර ආහාර. එතකොට මේ කියන රූප ටික තමයි සියුම් රූප හැටියට, සුකුම රූප හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ සුකුම රූප පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපි දැනගන්නට ඕනේ මොකද්ද ඉත්තේන්ද්‍රිය රූපය, මොකද්ද පුරුෂේන්ද්‍රිය රූපය, මොකද්ද ජීවිතේන්ද්‍රිය රූපය, කාය විඤ්ඤාප්ති කියන්නේ මොනවද? මේ ආදී රූප පිළිබඳව අපිට හඳුනා ගන්නට තියෙනවා. එතකොට මේ ඉත්තේන්ද්‍රිය රූපය කියලා කියන්නේ ස්ත්‍රී ඉන්ද්‍රියට නැතිනම් ස්ත්‍රී භාවයට ඒ පිළිබඳව අපි හඳුනා ගන්නකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මොනතරම් සියුම් දෙයක්ද එතනදී ඉත්තේන්ද්‍රිය රූපය කියලා කියන්නේ කියන එක. එතකොට ඉත්තේන්ද්‍රිය රූපය පිළිබඳව අපි දකිනකොට මොකද්ද ඉත්තේන්ද්‍රිය කියලා කියන්නේ? යං ඉත්‍ත්‍යා, ඉත්ති ලිංගං, ඉත්ති නිමිත්තං, ඉත්ති කුත්තං, ඉත්තාකප්පෝ, ඉත්තත්තං, ඉත්ති භාවෝ, ඉදං උච්චති රූපං ඉත්තේන්ද්‍රිය. මේ තමයි ඉත්තේන්ද්‍රිය රූපය. ඉත්තේන්ද්‍රිය රූපය කියලා කියන්නේ මෙතනදී ඉන්ද්‍රිය කෘත්‍යයක් සිද්ධ කරන රූපයක්. ඉන්ද්‍රිය කෘත්‍යයක් සිද්ධ කරනවා එතනදී. ඉන්ද්‍රිය කෘත්‍යයක් කියලා කියන්නේ එතන ප්‍රධාන අර්ථයක්, ප්‍රධාන වැඩක් සිද්ධ කරන දෙයක්. එතකොට එතනදී යම් ඉත්‍ත්‍යා ඉත්ති ලිංගං යම් ස්ත්‍රියගේ ස්ත්‍රී ලිංගයක් තිබෙනවා නම් ස්ත්‍රී ලිංගය කියලා කියනකොට මෙතනදී අපි තේරුම් ගන්නට ඕන දේ තමයි මේ කියන්නේ ඇහැට පේන දෙයක් නෙමෙයි. ස්ත්‍රිය කියලා හඳුනා ගන්නට පුළුවන් යම් ස්වභාවයක विद्यमान වන ඒ ලක්ෂණය හදන්නට හේතු වන දෙයක්. ස්ත්‍රී නිමිත්තක්. ඒක මේ ඇහැට පේන දෙයකින් පේන නිමිත්ත කියන දේ ගන්නව නෙමෙයි. ඒ විදිහට ඒ රූපය හදන්නට හේතු වන මූල ලක්ෂණයක් ගැන කතා කරන්නේ. ස්ත්‍රී නිමිත්තක්. ඉති කුත්තං. ඒක හඳුන්වන විදිහ බලන්න ස්ත්‍රී කෘත්‍යයක් තියනවා නම්. ස්ත්‍රී කෘත්‍යයක් තියනවා නම්. ඒ කියන්නේ දැන් පුරුෂයෙක් වෙනකොට ඒ පුරුෂයාගේ කෘත්‍යයක් තියෙනවා. එයා වැඩ කරන විදිහක් තියෙනවා. එයා ගමන් යනකොට යන විදිහක්, වටපිට බලනකොට බලන විදිහක්, එයා ස්වභාවයෙන්ම හැසිරෙන විදිහක් තිබෙනවා. එතකොට අන්න ඒ විදිහ ස්ත්‍රියට ආවේනිකව ස්ත්‍රියට ඒ බඳු ගතියක් තියෙනවා. එතකොට ඒකට කියනවා ඉත්ති කුත්තං කියලා. ඉත්තා කප්පෝ යමක් පිළිබඳව ස්ත්‍රියගේ ආකල්පයක් තියෙනවා නම් කාන්තාවක් හිතන විදිහ සහ පුරුෂයෙක් හිතන විදිහ කියන මේ හිතන කම ආකල්පය කියන එක ඒ අයට වෙනස් වෙනවා. එතකොට ඉත්තා කප්පෝ ස්ත්‍රී ආකල්පයක්, ඉත්තත්තං ස්ත්‍රී බවක්, ඉත්ති භාවෝ ස්ත්‍රී භාවයක් තියෙනවා නම් ඉදං උච්චති ඉත්තේන්ද්‍රිය. ඉත්ති ඉන්ද්‍රිය කියන එක පිළිබඳව විස්තර කරන්න මේ විදිහට. ඉත්තේන්ද්‍රිය. එතකොට ඉත්ති ඉන්ද්‍රිය කියන එක රූපයක් විදිහට අපි ගන්නකොට මේක ඊටාම සුකුම රූපයක්. සුකුම රූපයක්. මෘතදේහයක් ගත්තාම මලමිනියක ඉත්ත්‍ේන්ද්‍රිය රූපය අපට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මලමිනියක ඉත්ති ඉන්ද්‍රිය රූපය දකින්න පුළුවන් කමක් නැහැ. කෙනෙකුට හිතෙන්නට පුළුවන් ස්ත්‍රී ලිංගය, ස්ත්‍රී නිමිත්ත අපිට දකින්න පුළුවන් කියලා මෘතදේහයක. හැබැයි ඒ ස්ත්‍රී ලිංගය, ස්ත්‍රී නිමිත්ත කියලා අපි දකින මට්ටම කියන්නේ ඒක රූපයක්, ඒක ඇහැට පෙනෙන වර්ණ රූපයක් මිසක ඒක ඉත්ත්‍ේන්ද්‍රිය රූපේ නෙමෙයි. ඒක ඉත්ත්‍ේන්ද්‍රිය රූපේ නෙමෙයි. ඉත්ත්‍ේන්ද්‍රිය රූපේ දකින්න බෑ. ඉත්ත්‍ේන්ද්‍රිය රූපේ නිසා තමයි සතර මහා ධාතු රූපයේ ඒ විදිහට ගොඩනගෙන්නේ. ඉත්ත්‍ේන්ද්‍රිය රූපේ නිසා තමයි ඒ සිත යෙදෙන මට්ටමේදී ඒබඳු වූ කෘත්‍ය සම්පාදනයක් කරන්නේ. එයා ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා කියන එක යෙදෙන්නේ ඒ ඉන්ද්‍රිය රූපේ නිසා. එයා ඒ විදිහට ආකල්ප සංකල්පනා පවත්වනවා කියන එක යෙදෙන්නේ ඒ ඉත්ත්‍ේන්ද්‍රිය රූපේ නිසා. එතකොට මේ ඉත්ත්‍ේන්ද්‍රිය රූපය කියන එක ඊටමත් සුකුම රූපයක්, සියුම් රූපයක්. ඒක හැම වෙලාවකදීම ඒ ඉන්ද්‍රිය රූපය කියන එක තමන්ගේ හිත පැත්තෙන් යෙදෙන දෙයක්. නැතිනම් හිත පැත්තෙන් අපිට කතා කරන්නට වෙන දෙයක්. ඒක හැබැයි රූපයක්. ඒක නමුත් රූපයක්. ඉත්ත්‍ේන්ද්‍රිය රූපය කියන එක
නාම ධර්මයක් නෙමෙයි ඒක රූපයක්. හැබැයි ඒ රූපයක් වුණාට ඒ රූපය සුකුම රූපයක්, ඊටාම සියුම් මට්ටමේ රූපයක්. ඒක ඇහෙන් දැකලා අපිට දැනගන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මෙතන ස්ත්‍රී ලිංග, ස්ත්‍රී නිමිති ආදී කියලා මේ විදිහට කතා කළාට මේ කතා කරන තැනින් හිතන්නට එපා. මේ කියන්නේ මේ ඇහැට පෙනෙන භාවය කියලා. ඇහැට පෙනෙන භාවය කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඒ ගොඩනගන්නට කනබොන ආහාරවල තිබුණේ නැහනේ. ස්ත්‍රී ආහාර, පුරුෂ ආහාර කියලා කනබොන ආහාරවල ආහාර තිබුණේ නැහනේ. එතකොට ඒ ආහාර රූපේ තියෙන ඕජාසාරය අරගෙන ඒ සතර මහා ධාතුව ස්ත්‍රියක් විදිහට ගොඩනගන්න හේතු වුණ යම් ගතියක් තියෙනවානේ. ඒ රූපේ ඒ විදිහට ගොඩනගන්නට හේතු වෙන යම් ගතියක් තියෙනවා. අන්නේ රූපේ ඒ විදිහට ගොඩනගන්නට හේතු වන අන්නේ ගති ස්වභාවයට තමයි ඒ රූප ස්වභාවයට තමයි ඉත්ති ඉන්ද්‍රිය රූපය කියලා කියන්නේ. ඒක ඇහෙන් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉත්ති ඉන්ද්‍රිය රූපය කියලා කියන්නේ ඒ විදිහට පහළවන ඊටමත් සියුම් වුණ සුකුම වුණ රූපයක්. ඒ වගේම තමයි අපිට එතනදී පුරුෂේන්ද්‍රිය රූපේ කියනකොට තේරුම් ගන්නට තියෙන්නේ. පුරුෂේන්ද්‍රිය රූපේ කියනකොට ඉන්ද්‍රිය කෘත්‍ය සිද්ධ කරන දෙයක්. ඉන්ද්‍රිය කියලා කියන්නේ එතන ප්‍රධානත්වයක් ගන්නවා. ඒ සිතක් උපදිනකොට ඒ සිතේ ඉත්ත්‍ින්ද්‍රියත් කියන එක යෙදෙනකොට ඒ සිතේ යා ප්‍රධාන කෘත්‍යයක් කරනවා. එතකොට එයා යම්කිසි විදිහකින් ක්‍රියාත්මක වෙන්නේ ඒ සිතේ පුරුෂේන්ද්‍රිය රූපේ යෙදෙනකොට ඒ සිත අනුව එයා ක්‍රියාත්මක වෙන්නේ මොන විදිහටද? ක්‍රියා සම්පාදනය කරන්නේ පුරුෂයෙක් විදිහට තමයි ඒක සම්පාදනය කරන්නේ. පුරුෂේන්ද්‍රිය රූපේ යෙදෙනකොට එයා පුරුෂයෙක් විදිහට තමයි ඒක සම්පාදනය කරන්නේ. එතකොට එයා හිතන්නේ ඒ සිතේ චේතනාව පවත්වන්නේ මේ බලපෑම නිසා පුරුෂයෙක් විදිහට තමයි ඒ ආකල්පය පවත්වන්නේ. ඒ වගේම ඒ සිත නිසා උපදවන යම් රූප තියෙනවා නම් ඒ රූප කලාප උපදවන්නේ සතර මහා ධාතු රූපය එතනට ගොඩනගන්නේ මොකක් විදිහටද? පුරුෂයෙක් විදිහට තමයි ඒක ගොඩනගන්නේ. එතකොට අපිට එළියෙන් දැක්කහම සතර මහා ධාතුව සහ වර්ණ රූපය දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ රූපය ඒ විදිහට ගොඩනගන්නට හේතු වන පුරුෂ ඉන්ද්‍රිය රූපය දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. පුරුෂ ඉන්ද්‍රිය රූපය ඇහැට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට පුරුෂ ඉන්ද්‍රිය රූපය යම් තැනක උපදිනවා නම් ඒ උපදින්නේ ඒක චිත්තය සිතින් උපදින දෙයක් හැටියට තමයි මේ රූපේ තියෙන්නේ. සිතත් සමග එකට ඒ යෙදෙන ධම්මායතන පරියාපන්න වුණ රූපයක් හැටියට තමයි ධම්මායතන පරියාපන්න වුණ රූපයක් විදිහට තමයි අපිට මේ පුරුෂේන්ද්‍රිය රූපේ දකින්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව ඒක මේ රූපේහි බාහිර රූපය තුළ විද්‍යමාන වන අපිට ඇහැට දැකලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි මේක සුකුම රූපයක් හැටියට මේ පුරුෂේන්ද්‍රිය රූපය දක්වන්නේ. මේක සියුම් දෙයක්. මේක ඊටාම සියුම් දෙයක්. ඒ වගේම සියුම් නුවණින් අපට තේරුම් ගන්නට තියෙන දෙයක් තමයි මේ කියන පුරුෂේන්ද්‍රිය රූපය කියන එක. එතකොට මේ සුකුම රූපයන්ගේ ඉත්ත්‍ින්ද්‍රිය රූපය, පුරුෂේන්ද්‍රිය රූපය කියන මේ රූපවලට අපි කියනවා භාව රූප කියලා. භාව රූප. එතකොට මේ භාව රූප දෙකයි, පුරුෂ භාව රූපය සහ ඉත්ති භාව රූපය කියලා භාව රූප දෙකයි. එතකොට පුරුෂ භාවය සහ ස්ත්‍රී භාවයේ පිණිස හේතු වෙන මේ ඉන්ද්‍රිය රූප දෙකක් තියෙනවා. ඉත්ත්‍ින්ද්‍රිය රූපේ, පුරුෂේන්ද්‍රිය රූපේ කියලා. එතකොට යම් කිසි විදිහකට පුරුෂ ආකල්පයක්, පුරුෂ සංකල්පයක්, පුරුෂයේ ක්‍රියාත්මක වන බවක්, සතර මහා ධාතුව කන බොන ආහාරය ඇසුරු කරගෙන රූපේ ඒ විදිහට ගොඩනගන බවක් තියෙනවා නම් ඒ කුමක් නිසාද? මේ පුරුෂේන්ද්‍රිය රූපේ නිසා සිද්ධ වෙන දෙයක්. එතකොට මේ පුරුෂේන්ද්‍රිය රූපය කියලා කියන්නේ ඇහැට පේන දෙයක්ද? ඒක ඇහැට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉත්ත්‍ින්ද්‍රිය රූපය කියන්නේ ඇහැට පේන දෙයක්ද? ඒක ඇහැට පේන දෙයක් නෙමෙයි. ඒක අපි තාම සියුම්ම නුවණින් තේරුම් ගත යුතු සුකුම වූ රූපයක්. එනිසා ඉත්ත්‍ින්ද්‍රිය පුරුෂේන්ද්‍රිය රූප කියන වල මේ භාව රූප දෙකම අපි නුවණින් තේරුම් ගන්නට තියෙන දෙයක්. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ජීවිතේන්ද්‍රිය රූපය. ජීවිතේන්ද්‍රිය රූපය විස්තර කරනකොට ජීවිතේන්ද්‍රියන් දෙවිධෙන ජීවිතේන්ද්‍රිය අපිට ආකාර දෙකකින් දකින්න පුළුවන්කම තියෙනවා. අත්ති රූප ජීවිතේන්ද්‍රියන්, අත්ති අරූප ජීවිතේන්ද්‍රියන්. රූප ජීවිතේන්ද්‍රියක් තිබෙනවා. ඒ වගේම
අරූප ජීවිතේන්ද්‍රයක් තියෙනවා. තත්ත කතමං රූප ජීවිතේන්ද්‍රයක්. එතන මොකද්ද රූප ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ? යෝ තේසං රූපීනං ධම්මානං ආයු තිති යාපනා ඉරියනා වත්තනා පාලනා ජීවිතං ජීවිතේන්ද්‍රයන් ඉදං උච්චති රූප ජීවිතේන්ද්‍රය. රූප ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ මොකද්ද? යෝ තේසං රූපීනං ධම්මානං යම් ඒ රූපී ධර්මයන්ගේ ආයු යම් ආයුෂයක් තියෙනවා නම් ඒ ආයුෂය ඒ වගේම යම් ස්ථිතියක් තිබෙනවා නම් පහළවීමක් තිබෙනවා නම් අන්නේ ඨිතිය ඒ පහළවීම යපනා යම් විදිහකින් ඒ ධර්මයන්ගේ පැවැත්මක් තියෙනවා නම් ඒ වගේම පැවැත්ම පිණිස උත්සාහවත් වන බවක් ඉරියනා වත්තනා කියලා කියනවා. ඒක දිගින් දිගටම පැවැත්ම සිද්ධ කරනවා කියන එක. පාලනයක් තියෙනවා නම් ජීවිතේන්ද්‍රයන් ජීවිතේන්ද්‍රයක් තියෙනවා නම් ඉදන් උච්චති රූප ජීවිතේන්ද්‍රයක්. එතකොට මේ රූප ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ මොකක්ද? තේසං රූපීනං ධම්මානං ඒ රූපී ධර්මයන්ගේ පැවැත්ම. දැන් රූපයක් කියන දේ ඒකට උත්පාදයක් තියෙනවා. ඒ වගේම ස්ථිතියක් තියෙනවා. ඒකට භංගයක් තියෙනවා. රූපේ උත්පාදයක් තියෙනවා, ස්ථිතියක් තියෙනවා, භංගයක් තියෙනවා. භංගය කියන්නේ බිඳීම කියන එකට. එතකොට මේ රූපේ හට ගැනීම, පැවතීම සහ බිඳීම කියන මේ දේවල් දකිනකොට මේ හටගත්තු රූපය එහි නිශ්චිත ආයු කාලය දක්වා එහි පැවැත්මක් තියෙනවා නම් ඒ පැවැත්ම තියෙන්නේ කුමක් නිසාද? ඒ රූපේ අසුරු කරගත්ත ජීවිතේන්ද්‍රිය නැමැති රූපේ නිසා. ඒ රූපේ අසුරු කරගත්ත ජීවිතේන්ද්‍රිය නැමැති රූපේ නිසා. එතකොට මේ රූප ධර්මය හටගත්ත වෙලාවේ ඉඳලා යම් අවසාන වන මොහොතක් තියෙනවා නම් ඒ දක්වා පැවැත්මක් තියෙන්නේ එතන තියෙන ජීවිතේන්ද්‍රිය නිසා. ඒ තමයි රූප ධර්මයන්ගේ තියෙන ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ. එතකොට යම් රූප කලාපයක් උපදිනවා නම් ඒකට අනන්‍ය වුණ ජීවිතේන්ද්‍රියක් තියෙනවා. ඒ තමයි රූප ජීවිතේන්ද්‍රිය. ඒක මේ ආධ්‍යාත්මික අපි මිනිස්සෙක් කියලා ගන්න තැනකත් ඒ වගේම අපි බාහිර කියලා හිතන තැනකත් මේ රූප ධර්මයන්ගේ विद्यमान වන ආයු සම්තතියක් තියෙනවා නම් ඒ මොකක ප්‍රතිඵලයක්ද? ඒ ජීවිතේන්ද්‍රිය රූපය කියන එක. ඒ ජීවිතේන්ද්‍රිය රූපය. එතකොට අපි මරණය පිළිබඳව හඳුන්වනකොට අපි හඳුන්වනවා ජීවිතේන්ද්‍රිය සුපච්ඡේදෝ කියලා. ජීවිතේන්ද්‍රිය සිඳෙනවා. ජීවිතේන්ද්‍රිය උපච්ඡේදයකට ලක් වෙනවා. ජීවිතේන්ද්‍රිය සිඳී යනවා. එතනින් එහාට ජීවිතේන්ද්‍රියෙහි පැවැත්මක් නැහැ කියලා. එතකොට ජීවිතේන්ද්‍රියෙහි පැවැත්මක් නැති වෙන්නේ ඇයි? ඒක තමයි එතනින් පස්සේ භංගයක් වෙනවා. බිඳීමක් තියෙනවා. අපි කියනවා මැරෙනවා කියලා. එතකොට දැන් මොහොතින් මොහොත හටගන්න ජීවිතේන්ද්‍රිය පැවැත්ම ගැනත් කතා කරනවා. ඒ වගේම ජීවිතේන්ද්‍රිය කියනකොට මිනිස්සයා ඉපදුණු මිනිස්සයා අවුරුදු 50ක් හරි 60ක් හරි ජීවත් වෙලා ඊට පස්සේ මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනකොට අපි කියනවා මරුණා කියලා. එතකොට මේ අවුරුදු 50 තුළ මෙයාගේ පැවැත්ම ජීවත් වීමක් තිබුණානේ. මේ ජීවත් වීම පෙනුනේ කුමක් නිසාද? ජීවිතේන්ද්‍රිය නිසා. එතකොට එකම ජීවිතේන්ද්‍රිය මෙතන අපි ගත්තොත් එහෙම එකම ජීවිතේන්ද්‍රිය එයාට මුල ඉඳලා අවුරුදු 50ක් යනකම් එකම ජීවිතේන්ද්‍රිය අවසාන වෙනකම් තිබ්බද? එකම ජීවිතේන්ද්‍රිය අවසාන වෙනකම් තිබ්බේ නැහැ. එහෙම තියනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. එතන යම් රූප කලාපයක් උපදිනකොට ඒ උපදින රූප කලාපයකට අවශ්‍ය ආයු සම්තතියක් තියෙනවා. ඒ ආයු සම්තතිය හටගෙන නිරුද්ධ වෙනකන් එහි පැවැත්ම विद्यමානයි. ඒ තමයි ජීවිතේන්ද්‍රිය රූපේහි තියෙන ස්වභාවය. හැබැයි මේක අතොරක් නැතිව දිගටම සිද්ධ වෙනකොට අපිට පේන එක පුද්ගලයෙක් ජීවත් වෙනවා වගේ. මේ අතොර නොදකින නිසා අපිට මේ රූපය එක පුද්ගලයෙක්ගේ ජීවත් වීමක් විදිහට දකින්න පුළුවන්කම තියෙන අවුරුදු 50ක ජීවිතයක් වගේ දකින්න පුළුවන්කම තියෙන. ඒ නිසා අපි මරණය හඳුන්වනකොට මෙතනින් මැරිලා යන එක හඳුන්වනකොට ජීවිතේන්ද්‍රිය සුපච්ඡේදෝ කියලා කියනවා. ජීවිතේන්ද්‍රිය සිඳෙනවා කියලා. එකෙන් කියන්නේ මේ මොහොතේ ජීවිතේන්ද්‍රිය සිඳි නොගිහිල්ලා අර වෙනකන් තිබ්බා කියන එක නෙමෙයි. ඒකෙන් කියන්නේ ආය මේ රූපයන් ඇසුරු කරගෙන මෙතන ජීවිතේන්ද්‍රිය රූප උපදවන්නේ නැහැ කියන එක. ඊට පස්සේ ඒක ක්ෂය භාවයටපත් වෙනවා. එතකොට දැන් අපිට ඉදිරියේදී රූප කලාප පිළිබඳව අපි ඉගෙන ගන්නකොට අපිට මේ ජීවිතේන්ද්‍රිය මූලික කරගත්ත ඒ නවක රූප කලාපයන් පිළිබඳව අපට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙතනදී වෙනම
අවකාශය සලසා ගන්න නැහැ පිළිබඳව පැහැදිලි කරන්නට මේ තමයි ජීවිතේන්ද්‍රිය. ඒත් ජීවිතේන්ද්‍රිය කොටස් දෙකක් තියෙනවා. දැන් මේ අපි කිව්වේ මේ රූප ධර්මයන්ගේ ආයු කාලය පිළිබඳවනේ. ඒකට නාම ධර්මයන්ගෙත් ආයු කාලයක් තියෙනවානේ. නාම ධර්මයකුත් උත්පාදයක් තියෙනවා, ස්ථිතියක් තියෙනවා, භංගයක් තියෙනවා. එතකොට ඒකෙත් ඉපිද පැවත නිරුද්ධ වීම කියන මේ ආයුසන්තතියක පැවැත්ම තියෙන නිසා තමයි යෝ තේසං අරූපීනං ධම්මානං අරූපී ධර්මයන්ගේ ආයුෂයක් ස්ථිතියක් යාපන බවක් තිබෙනවා නම් ඒක තමයි අරූප ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ. අපි තව වචනයකින් හඳුන්වනවා මේක නාම ජීවිතේන්ද්‍රිය කියලා. නාම ජීවිතේන්ද්‍රිය කියලා. එතකොට යම් නාම ජීවිතේන්ද්‍රියක් තියෙනවා නම් මේ තමයි සමස්තයක් ලෙස ජීවිතේන්ද්‍රිය නැමැති රූපය. එතකොට මේ ජීවිතේන්ද්‍රිය රූපය පිළිබඳව අපි මෙතනදී මේ විදිහට තේරුම් ගන්නට ඕනේ. මේ විදිහට හඳුනා ගන්නට අවශ්‍යයි. එතකොට මේ පාඩමට අදාළ වෙන්නේ අපිට මේ කියපු රූප ජීවිතේන්ද්‍රිය. මේ තමයි රූප ධර්මයන්ගේ ආශ්‍රය පිළිබඳව අපි කතා කරන අවස්ථාව. අපිට මේ රූප ජීවිතේන්ද්‍රිය අදාළ කරගත්ත ඒ ආකාරය පිළිබඳව අපිට කලාප පිළිබඳව අපි ඉගෙන ගන්නකොට අපි මේ පිළිබඳ සංග්‍රහ වීම පිළිබඳව දැනගන්නකොට අපිට තවදුරටත් මේක පැහැදිලි කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සුකුම රූප විදිහට මේ කරුණු පැහැදිලි කර ගැනීමේදී ඉදිරියටත්. හොඳයි කල්පනා කරගන්න අපි අද දවසේදී මේ විදිහට ලෝකයට රූපය හම්බෙන ආකාර පිළිබඳව කතා කරනකොට ඒ ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව අපි අනාගත රූප, පච්චුප්පන්න රූප පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. ඊට පස්සේ ඕලාරික රූප සහ සුකුම රූප පිළිබඳවත්, ආධ්‍යාත්මික රූප පිළිබඳවත්, බාහිර රූප පිළිබඳවත් විශේෂයෙන් පැහැදිලි කර ගන්නට යෙදුණා. මේ රූප පිළිබඳව මේ විදිහට පැහැදිලි කර ගැනීමේදී ගොඩාක් කරුණු විදිහට අපි තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. මූලික වශයෙන්ම ප්‍රධාන හැඳින්වීමක් විතරයි මේ සුත්තන්ත භාජනීය කොටස ඇසුරු කරගෙන මේ වෙලාවේදී සිද්ධ කරගෙන යන්නේ. ඉතින් කරුණු ගොඩාක් වෙන නිසා එක දවසකදී මේ ඔක්කොම පැහැදිලි කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන අර්ථයට යන්න බැරි නිසා තමයි ටිකෙන් ටික අරගෙන මේ කරුණු පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. කල්පනා කරගන්න අද දවසේදීත් හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්වාගෙන වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරක ආදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා සකුන්තලා ගජනායක මහත්මිය සහ අනුෂා ගජනායක යන පින්වත් මහත්මීන් දෙපළ විසින් බලාපොරොත්තු වෙනවා පරලෝසෙපත් කේ.ඩී. ධර්මදාස පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, මැගින්නා පෙරේරා මවට ඒ වගේම සාගර කුසුම්සිරි සහෝදරයාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එමිය පරලෝ යන්නට යෙදුණු නම් සඳහන් කළ ඥාතීන් ඇතුළු වර්ග පරම්පරානුයාත සෑම සිළු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනා නමින් මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු සිටී නම් ඒ සෑම සිළු දෙනාත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා හැම දිනාටම අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දායකත්වයෙන් කටයුතු කරන සකුන්තලා ගජනායක මහත්මියට, අනුෂා ගජනායක මහත්මිය සහ සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා තිලක් ගජනායක පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න සෑම සිළු දෙනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සඳහාම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම සඳහාම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.